හරි දුවේ පුතේ අපි දැන් බලමු කාබන් වල බහුරූපී ආකාර ඒ කියන්නේ මිනිරන් දියමන්ති ෆුලරීන් වල මොනවද අපි දැනගත යුතු කාරණා කියලා. අපි මුලින්ම සලකමු මිනිරන්. හරිද? අනු මාතෘකාවට ගමු මිනිරන්. මිනිරන්ගේ ව්‍යුහය අපි අඳින්න බලමු. මිනිරන්ගේ ව්‍යුහය. හරි කාබන් පරමාණුනේ ඉතින්. මිනිරන් වල ව්‍යුහය වෙන්නේ මේ කාබන් පරමාණු එකක් මෙහෙම තියෙනවා. තව කාබන් පරමාණුවක් මෙහෙම තියෙනවා. තව කෙනෙක් කොහොම ඉන්නවා. මේ විදිහට කාබන් පරමාණු ෂඩාස්ත්‍රාකාර වලට සකස් වෙලා තියෙනවා මිනිරන් ඇතුළේදී. හරිද? කාබන් පරමාණු මෙහෙම ෂඩාස්ත්‍ර විදිහට සකස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ සකස් වෙච්ච තව ෂඩාස්ත්‍රයක්. හරි. ඔය විදිහට සකස් වෙච්ච තව ෂඩාස්ත්‍රයක් මෙහෙම තියෙන්නේ. ඒකට ආපහු මේ කාබන් පරමාණු එකිනෙක ෂඩාස්ත්‍ර විදිහට සකස් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මේ විදිහට සකස් වෙච්ච තව ෂඩාස්ත්‍රයක්. කොහොම මේ කාබන් පරමාණු බැඳිලා තියෙන හැටි. හරිද? කොහොම තියෙන්නේ. දැන් කාබන් පරමාණු බැඳිලා තියෙන ආකාරය තමයි මම ඔයගලන්ට පෙන්වුවේ. ඔහොම කාබන් පරමාණු බැඳිලා තියෙනවා එක තලයකට. එක ෂීට් එකකට. හරියටම කියනවා නම් මෙන්න මේ වගේ එක ෂීට් එකකට කාබන් පරමාණු බැඳිලා තියෙනවා. මේකේ තමයි දැන් කාබන් පරමාණු බැඳිලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන. මේ ටිකේ තමයි කාබන් පරමාණු බැඳිලා තියෙන්නේ. මේ විදිහට බැඳිලා තියෙනවා. දෙපැත්තෙම කාබන් පරමාණු පෙන්න තියෙනවා. මේ විදිහේ ෂීට් එකකට කාබන් පරමාණු බැඳිලා තියෙනවා. හරිද? දැන් තව ෂීට් එකකට බැඳිලා තියෙන්න පුළුවන් මේ කාබන් පරමාණු මේ විදිහට. මේ විදිහට බැඳිලා තියෙන්න පුළුවන් තව ෂීට් එකකට. ඒකට ඔය කාබන් පරමාණු ස්තරේ මේ ස්තරේ ඊට යටින් තියෙනවා ස්තරයක්. ඒ ස්තරේ මෙහෙම තියෙන්නේ. ඈතින් ඈතින්. එතකොට ස්තර තමයි කාබන් පරමාණු බැඳිලා තියෙන්නේ. ආපහු ওই ස්තරයට යටින් මෙහෙම ස්තරයක්. ඒකට යටින් මෙහෙම ස්තරයක්. ඔය විදිහට ස්තර තමයි කාබන් පරමාණු බැඳිලා තියෙන්නේ. ඒතර මම මේ උඩින් තියෙන ස්තරය මේ ඇන්දේ මෙහෙම තියෙන ස්තරේ. හරි මෙහෙම තියෙන මෙහෙම ඉතින් අඳින්න වෙන්නේ එහෙමනේ. මේ ස්තරේ ඇන්දේ ඊට යටින් අඳිනවා මේ පල්ලෙහා තියෙන ස්තරේ. මෙහෙම ස්තරේ අඳිනවා. හරි. අපි බලමු. එතකොට තව කාබන් පරමාණු ස්තරයක් අපිට අඳින්න පුළුවන් මිනිරන් වල. මෙන්න ෂඩාස්ත්‍රයක් ඔය විදිහට. හරි. කොහොම අඳින්න පුළුවන්. ඊළඟ ෂඩාස්ත්‍රේ ඉතින් ඊළඟ ෂඩාස්ත්‍රේ කොහොම. ඉතින් මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා වගේ ස්තර තියෙන්නේ. දැන් අපි දැනගන්න ඕනේ මොනවද මේ තියෙන්නේ. හරි මොකද්ද මේවා වෙලා තියෙන්නේ. එතකොට මිනිරන් වල මේ අපි මෙතන සඳහන් කිරීමක් කරන්නම්. මේ හැම කාබන් පරමාණුවකටම සිග්මා බන්ධන තුනක් පේන්න තියෙනවනේ. ඒ නිසා මේ හැම කාබන් පරමාණුවකම මුහුම් කරන්නේ sp2. හරිද? අපි ඒවා ලියනවා පසුව මේ රූපෙත් ඇඳලා ඔහොමම දාගෙන යන්න. මේක අඳින්න පුරුදු වෙමු. එතකොට ඔන්න එක ස්තරයක් මෙන්න ඊළඟ ස්තරේ මම පෙන්වන ස්තර තියෙන විදිහ මේ හැම කාබන් පරමාණුවකම ඔයගලන්ට පේනවා සිග්මා බන්ධන තුනක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මුහුම් කරන්නේ sp2. ඒ වගේම පේනවා මේ ඕනම බන්ධන කෝණයක් අංශක 120යි කියලා පේනවා. ඕනම බන්ධන කෝණයක් අංශක 120 120 ඒවා තුනක් තියෙන්නේ කියලා වටේට පේනවා. ඕනම බන්ධන කෝණයක් 120යි කියලා පේනවා. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ තව කාරණයක් තියෙනවා. මේ කාබන් කාබන් බන්ධන දිග පිකෝමීටර් 142ක් වෙනවා. පිකෝමීටර් 142ක් වෙනවා මේ කාබන් කාබන් බන්ධන දිග. මේ තියෙන එක ස්තරයක් මේ තියෙන තව ස්තරයක්නේ. ඔය ස්තරයේ ඉඳලා අනිත් ස්තරයට එක ස්තරයක ඉඳලා අනිත් ස්තරයට දුර්වල වැන්ඩ වාල් බල තියෙනවා. හරි. අපි දන්නවා අර අපකිරණ බල
ඊට පස්සේ එක එක බල වර්ග හඳුන්වන පොදු නමනේ වැන්ඩ වාල් බල කියන්නේ. අපි මෙන්න මෙතනදී පාවිච්චි කරනවා මේ බලවලට වැන්ඩ වාල් බල කියලා. වැන්ඩ වාල් බල තියෙනවා ස්තර දෙකක් අතර. ඉතාමත්ම දුර්වල බල විශේෂයක්. ස්තර දෙකක් අතර වැන්ඩ වාල් බල තියෙනවා. මගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා කාබන් පයිබන්ධන හදන්නේ නැද්ද එකක්වත් උතනදී කියලා. මම ඒ ගැන විස්තර කරනවා පුතේ ඉස්සරහට. හරි? ඒ ගැන විස්තර කරනවා ඉස්සරහට. එතකොට මේ ස්තර අතර වැන්ඩ වාල් බල තියෙනවා. දැන් මෙතනින් මම මෙහෙම සඳහන් කරාට මේක දිගටම යනවා ඈ. මෙතන තියෙන කොටස් දිගටම පැතිරලා යන ඒවා තියෙන්නේ. එතකොට වැන්ඩ වාල් බල තියෙනවා ස්තර දෙකක් අතර. මේ ස්තර දෙකක් අතර දුර ගත්තොත් ස්තර දෙකක් අතර දුර ගත්තොත් එක ස්තරයක ඉඳලා ඊළඟ ස්තරයට දුර පිකෝමීටර් 335ක් වෙනවා. පිකෝමීටර් 335ක් වෙනවා එක ස්තරයක ඉඳලා ඊළඟ ස්තරයට දුර. ස්තර දෙකක් අතර දුර පිකෝමීටර් 335ක් වෙනවා. අපි සටහනෙත් ඔහොම දාගමු. හරි. දැන් ඊළඟ කාරණේ. එතකොට මේවා සහසංයුජ බන්ධන නෙමෙයි. හරි කාබන් කාබන් අතර තියෙන මේ තියෙන්නේ සහසංයුජ බන්ධන. මොන සහසංයුජ බන්ධනද? sp2 කාබන් කෙනෙක් තවත් sp2ත් එක්ක බැඳිච්ච සිග්ම බන්ධන තමයි මේ තියෙන්නේ. සිග්ම බන්ධන sp2 කාබන් කෙනෙක් තව sp2 කෙනෙක් එක්ක බැඳිච්ච සිග්ම බන්ධන තමයි ඔය තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මම වෙනම පෙන්වන්නම් පුතේ කාබන් පරමාණු වල මුහුම් කරන්නේ මොකක්ද කියලා. හරිද? කාබන් පරමාණු වල මුහුම් කරන්නේ මොකක්ද කියලා වෙනම පෙන්වන්නම්. මේ තියෙන්නේ sp2 කාක්ෂිකයක් එකක්. මේ තියෙන්නේ තව sp2 කාක්ෂිකයක්. මේ තියෙන්නේ තව sp2 කාක්ෂිකයක්. ඔය sp2 කාක්ෂික වලින් තමයි මේ කාබන් පරමාණුවක් මේ සිග්ම බන්ධන තුන පැත්තට හදන්නේ. මෙන්න මෙතන පරමාණුව හිතාගන්න මෙයා මේ තුන් පැත්තට සිග්ම බන්ධන තුන හදන්නේ මේ කාක්ෂික තුනේ. එතකොට මෙයාට තියෙනවා විශේෂ කාක්ෂිකයක් අපි ඒකට කියන්නේ මුහුම් වෙච්ච නැති කාක්ෂිකයක්. දෙක p කාක්ෂිකයක් තියෙනවා මුහුම් වෙච්ච නැති. මුහුම් වෙච්ච නැති දෙක p කාක්ෂිකයක් තියෙනවා. මෙන්න මේක. හරි මුහුම් කරන එකට ලක් වෙච්ච නැති කාක්ෂිකයක් තියෙනවා දෙක p කාක්ෂිකේ. එතකොට මේ තියෙන්නේ sp2 කාක්ෂික මේ තියෙන්නේ මුහුම් වෙච්ච නැති දෙක p කාක්ෂිකය. එතකොට මේ හැම කාබන් පරමාණුවකටම ඔය දෙක p කාක්ෂිකය තියෙනවනේ. මේ හැම කාබන් පරමාණුවකටම තියෙනවා ඔය දෙක p කාක්ෂිකේ. මේ හැම කෙනෙකුටම තියෙනවා. එතකොට හැම කෙනාගේම දෙක p කාක්ෂිකය තියෙන්නේ පුතේ මේ ස්තරයට. දැන් මම මෙහෙම ස්තරය ගත්තොත් මේ ස්තරය ගත්තොත් මේ ස්තරයට උඩින් සහ යටින් තමයි ඔය දෙක p කාක්ෂිකය තියෙන්නේ මෙහෙම තියෙන්නේ. හරිද? මේ ස්තරයට උඩින් සහ යටින් තමයි දෙක p කාක්ෂිකය තියෙන්නේ මෙහෙම. කොටසක් උඩට කොටසක් යටට ඔහොම තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙයාටත් තියෙන ඔය දෙක p කාක්ෂිකේ මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා මෙයාටත් තියෙනවා. එතකොට මේ හැමෝටම තියෙනවා. ඔන්න මම දැන් අලුතෙන් අඳිනවා සටහනක්. හරිද? අලුතෙන් අඳිනවා සටහනක්. මේක අඳින්න එපා. මේක තේරුම් ගන්න ඇන්දේ. එතකොට මේ එක ස්තරයක ඉන්න මෙන්න මෙයා ගැන හිතන්න. ඔහොම හිතන්නකෝ. දැන් ඒගොල්ලන්ගේ දෙක p කාක්ෂිකේ උඩින් සහ යටින් හැමෝටම තියෙනවා මේ. ඔහොම තියෙනවනේ. ඔහොම තියෙනවනේ. දෙක p කාක්ෂිකේ උඩින් සහ යටින් හැමෝටම තියෙනවා. දැන් අපිට ඇති වෙන්න ඕනේ ප්‍රශ්නේ මෙතන ඉඳලා මෙතනට දුරයි මෙතන ඉඳලා මෙතනට දුරයි සමාන නම් මේ දෙක p කාක්ෂිකයට මේකත් එක්ක බැඳෙන්න පුළුවන් නම් ඒකට මේකත් එක්කත් බැඳෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න එපා. එකම දුරනේ තියෙන්නේ. ඒතර යටිනුත් එහෙමනේ. එහෙම වෙන්න එපා. ඔව්.
ඉතින් ඒ කියන්නේ මේ පැතිරිච්ච ෆයි බන්ධනයක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒ නිසා අපි මේගොල්ලන්ගේ මේ ෆයි ඉලෙක්ට්‍රෝන බන්ධනය ෆයි බන්ධනයක් එකින් එක වෙන වෙනම සඳහන් කිරීමක් කරන්නේ නැහැ පුතේ. මොකද මේගොල්ලෝ එකට ඕන කෙනෙක් බැඳෙන්න පුළුවන්. ජාලයක් විදිහට මෙහෙම බැඳෙන්න පුළුවන් මේ. ඔය විදිහට බැඳෙන්න පුළුවන්. දැන් මම මේක සංකීර්ණ වෙනවා මෙහෙම ඇන්දොත්. ඔහොම බැඳීගෙන යන්න පුළුවන්. හරිද? දැන් එතකොට අපි දන්නවා එතකොට පීකාක්ෂික බැඳිලා තියෙන්නේ මෙහෙම නේද? පීකාක්ෂික මෙහෙම බැඳිලා තියෙන්නේ. මෙයාගේ පීකාක්ෂිකේ මෙයත් එක්ක බැඳිලා. 2p1. ඒක මෙයත් එක්ක බැඳිලා. දැන් හිතන්නකෝ මෙතන ඉඳලා 2p1 මේකත් එක්ක බැඳිලා මේක මේකත් එක්ක බැඳිලා මෙයාගේ 2p1 මේකත් එක්ක බැඳිලා මේක මේකත් එක්ක බැඳිලා මේක මේකත් එක්ක බැඳිලා ඔහොම තියෙන්නේ. ඔය 2p ගාව තියෙනවා එක ඉලෙක්ට්‍රෝනයක්. හරි sp2 මුහුම් වුණාම කාබන් ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ. කාබන් ඉලෙක්ට්‍රෝන 4න් එකක් මෙතන තියෙනවා, එකක් මේ බන්ධනයට ගිහිල්ලා තියෙනවා, එකක් මෙතනට ගිහිල්ලා තියෙනවා, එකක් තියෙනවා මේක. එතකොට මෙයාටත් එහෙමයි මෙයාටත් එහෙමයි මේ හැමෝගෙම එක ඉලෙක්ට්‍රෝන ගාන ඒවා තියෙන්නේ. දැන් ඔගොල්ලෝ මේ වගේ ස්තර තියෙන මිනිරන් අරගෙන මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩියෙන් දීලා මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කරොත් ඒ කියන්නේ විභව අන්තරයක් දුන්නොත් ඔගොල්ලෝ ඒ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩියෙන් දීපු තැන ඉඳලා අඩු තැන දක්වා මෙන්න මෙහෙම අර පීකාක්ෂික දිගේ ඉලෙක්ට්‍රෝන යනවා. මොකද මෙයා මේකට ගෑවෙනවා. මේ ඉලෙක්ට්‍රෝන මෙතනට ගිය හැකි, මෙයාගෙන් මෙතනට ගිය හැකි, මෙයාගෙන් මෙතනට ගිය හැකි. ඔහොම ගිය හැකි. එතකොට විද්‍යුතය සන්නයනය කරන්න පුළුවන් වෙනවා පීකාක්ෂික දිගේ. හැබැයි පීකාක්ෂික තියෙන්නේ කොහොමද? මේ ස්තර අතර තමයි පීකාක්ෂික තියෙන්නේ. එහෙම නේද? ස්තර අතර තමයි පීකාක්ෂික තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. හරි? මෙහෙමයි පීකාක්ෂිකයේ තියෙන්නේ. මේක ස්තරයක්. ඔහොම පීකාක්ෂිකේ මේ අනිත් ස්තරය එයාගේ පීකාක්ෂික මේවත් එක්ක ගෑවෙන්නේ නැහැ මෙහෙම. හරිද? ඔහොම තියෙන්නේ. අරවත් එක්ක සම්බන්ධයක් නැහැ ගෑවෙන්නේ නැහැ දුර වැඩි. පීකාක්ෂික ගෑවෙන්නේ නැහැ. පෙන්වන්න අමාරුයි. පොඩ්ඩක් පෙන්වන්න මෙහෙම. ගෑවෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තියෙන ස්තර. එතකොට මේ ස්තරයට අදාළ පීකාක්ෂිකය මෙතන තියෙනවා. අනිත් ස්තරයට අදාළ පීකාක්ෂිකය ඔහොම තියෙනවා. ඒවා ගෑවෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ස්තර අතරින් තමයි මෙන්න මේගොල්ලෝ දිගේ මෙතන කොළ පාට කෙනයි මේකේ තියෙන තව කෙනෙකුයි එක්ක මෙහෙම යනවා. මේ රතු පාට අයගේ දිගේ මෙහෙම යනවා. ඒතර පහළ තියෙන අයගේ දිගේ ඒ විදිහට විද්‍යුතය යනවා. මේගොල්ලන්ගේ දිගේ ඒ විදිහට විද්‍යුතය යනවා. හැබැයි විද්‍යුතය යන්නේ ස්තර අතරින්. ස්තර හරහා එහෙම නෙමෙයි. මේ ස්තරේ ඉඳලා එහා පැත්තේ ස්තරයට විද්‍යුතය යන්නේ නැහැ. ස්තර අතරින් විද්‍යුතය ගලාගෙන යනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික විතරයි ළමයි මිනිරන් සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මිනිරන්ගේ රූප සටහන අඳින්නේ නැති කියලා. හරි? මිනිරන්ගේ රූප සටහන අඳගන්න නැති කියලා හිතනවා. පොඩි මෙන්න මේ කාරණා ටික නැවත නැවත සඳහන් කිරීමක් තමයි අපිට කරන්න තියෙන්නේ. ලියමු නේද? රූප සටහන ඇඳලා ඉවර ඇති. හරි. ලියමු. සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණය වී පවතී. සෑම කාබන් පරමාණුවක්ම මිලිරන් සම්බන්ධයෙන් ලියන්නේ sp2 මුහුම්කරණය වී පවතී. එක කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 3ක් සමග සහසංයුජව බැඳී පවතී. එක කාබන් පරමාණුවක් තවත් පරමාණු 3ක් සමග සහසංයුජව බැඳී පවතී. කාබන් කාබන් බන්ධන දිග පිකෝමීටර්ස් 142කි. පිකෝමීටර් 142කි. එතකොට කාබන් පරමාණු 3ක් අතර බන්ධන කෝණය කියන යනකොට අපි කියන්නේ CCC බන්ධන කෝණය. මෙහෙම. හරි කාබන් පරමාණු 3ක් අතර CCC මැද කෙනාගේ ආවනේ කොහොනේ. CCC බන්ධන කෝණය අංශක 120කි.
CCC බන්ධන කෝණය අංශක 120කි. මෙම කාබන් පරමාණු ෂඩාස්ත්‍රාකාර ස්තරීය දෙලිසක් සාදයි. මෙම කාබන් පරමාණු ෂඩාස්ත්‍රාකාර ස්තරීය දෙලිසක් සාදයි. ෂඩාස්ත්‍රාකාර ස්තරීය දෙලිසක් සාදයි. එම දැලිසට උඩින් සහ යටින් එම ස්තරයට උඩින් සහ යටින් කියලා දාගන්න. වැරදුනා වචනේ. එම ස්තරයට උඩින් සහ යටින් දෙක පී කාක්ෂික පිහිටයි. දෙක පී කාක්ෂික පිහිටයි. මෙවැනි ස්තර එකිනෙක බැඳී ඇත්තේ වැන්ඩවාල් බලවලිනි. මෙවැනි ස්තර එකිනෙක බැඳී ඇත්තේ වැන්ඩවාල් බලවලිනි. මෙවැනි ස්තර එකිනෙක බැඳී ඇත්තේ වැන්ඩවාල් බලවලිනි. ස්තර දෙකක් අතර දුර පිකෝමීටර 335ක් වේ. ස්තර දෙකක් අතර දුර පිකෝමීටර 335ක් වේ. ස්තර දෙක අතර දුර පිකෝමීටර 335ක් වේ. හරි. එතකොට මේ සමස්ත විස්තරය ලිව්වනේ. දැන් අපි යාගේ ගතිගුණ ටික ලියන්නයි යන්නේ. මොනවද ගතිගුණ? මේ ස්තර මේ වැන්ඩවාල් බල තියෙන නිසා, දුර්වල බල නිසා එකක් මත තව එකක් චලනය කරන්න පුළුවන්. වැන්ඩවාල් බල දුර්වලයිනේ. ඒක නිසා ස්තර එකක් මත එකක් චලනය කරන්න පුළුවන්. ඒක නිසා මෙයා ලිහිසි ගතිගුණ දක්වනවා. ලියන්න වෙනම ස්තර අතර දුබල වැන්ඩවාල් බල ඇති නිසා ස්තර අතර දුබල වැන්ඩවාල් බල ඇති නිසා ස්තර අතර දුබල වැන්ඩවාල් බල ඇති නිසා ස්තර එක මත එක චලනය කළ හැකිය. ස්තර එක මත එක චලනය කළ හැකිය. එබැවින් ලිහිසි ගතිගුණ පෙන්වයි. එබැවින් ලිහිසි ගතිගුණ පෙන්වයි. එබැවින් ලිහිසි ගතිගුණ පෙන්වයි. දැන් අපි දන්නවා මේ දෙක පීකාක්ෂික තියෙන උඩින් යටින් තියෙන ඒවා පොදුවේ හැමෝම බැඳිලා කියලා කාරණයක් කිව්වා. අපි මේකට කියනවා මේ පොදුවේ බැඳිලා පැතිරලා තියෙන ස්වභාවයට විස්ථානගත වෙලා කියලා. හරි. මේ විස්ථානගත වෙච්ච ස්වභාවයෙන් හින්දා ඒගොල්ලන්ට මේ පැතිරිච්ච ස්වභාවයෙන් හින්දා ස්තර අතරින් විද්‍යුත් සන්නයනය කරන්න පුළුවන්. ලියමු. දෙක පී කාක්ෂිකවල පවතින
ඉලෙක්ට්‍රෝන. විස්ථානගත ෆයිබන්ධන සාධන නිසා විස්ථානගත ෆයිබන්ධනයක් සාධන නිසා ස්තර අතරින් විද්‍යුතය සන්නයනය කළ හැකිය. ස්තර අතරින් විද්‍යුතය සන්නයනය කළ හැකිය. ස්තර අතරින් විද්‍යුතය සන්නයනය කළ හැකිය. ඔව් අපිට මිනිරන් සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ එච්චරයි. හරි. මිනිරන් සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ එච්චරයි. අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ දියමන්ති. ඊළඟ මාතෘකාව වෙන්නේ දියමන්ති. හරි ඊළඟ මාතෘකාව දියමන්ති. කොහොමද අපි දියමන්ති වල ව්‍යුහය අඳින්නේ? මේ තියෙන දියමන්ති වල කාබන් පරමාණුවක්, මේ තව කාබන් කෙනෙක්, තව කාබන් කෙනෙක්, තව කාබන් කෙනෙක්, තව කාබන් කෙනෙක්. මෙයාට බැඳිලා තියෙනවා තව කාබන් කෙනෙක්, මේකට බැඳිලා තියෙනවා තව කාබන් කෙනෙක්. හරි. ඒතර මෙයයි මේකයි ඔහොම බැඳිලා තියෙනවා. මේකට බැඳිලා තියෙනවා තව කාබන් කෙනෙක්. ඔය ආකාරයට ව්‍යුහය එනවා. මෙහෙන් බැඳිලා තියෙනවා. එතකොට මේ ව්‍යුහය එන්නේ වැරදුනා. ඔහොම බැඳිලා තියෙනවා. ඊට පස්සේ මෙහෙට කාබන් කෙනෙක් ඉන්නවා. මේ දෙන්න අතරට කාබන් කෙනෙක් ඉන්නකොම බලන්න එහෙම ඇඳපු හැටි. ඊට පස්සේ පිටිපස්සේ කාබන් කෙනෙක් වඳින්න ඕනේ මෙන්න මේ හරියේ. මෙන්න මෙයාගේ ඉඳලා මෙන්න මෙහෙම. මෙතනට එක්කෙනෙක් ඇඳෙන්නේ. මෙහෙම කාබන් කෙනයි ඔය තියෙන්නේ දියමන්ති වල ව්‍යුහය අපි අඳින හැටි. මේ කාබන් එක මේක මේ හතර එකට බැඳිලා මෙයාගෙන් පහළට එකක් මෙයාගෙන් පහළට එකක් මෙයාගෙන් පහළට එකක් මෙයා මෙහෙට මෙයාගෙන් පහළට ආපු එක්කෙනයි මෙයයි අතර මේ බන්ධනේ මේකයි අතර මේ බන්ධනේ මෙයයි අතර මේ බන්ධනේ ඔය විදියට එන්නේ. එතකොට මේකේ ගත්තොත් හරි මේකේ ගත්තොත් මේ කාබන් පරමාණුවක මුහුම් කරන sp3 මුහුම් කරන්නේ තියෙන්නේ. එතන මේ සිග්මා බන්ධනයක් ගත්තොත් මේවා සහසංයෝජ බන්ධනය. හරි සහසංයෝජ බන්ධන හදලා තියෙන ශක්තිමත් සහසංයෝජ බන්ධන. සිග්මා බන්ධනයේ sp3 කාක්ෂිකයක් එක්ක එකතු වෙලා හදපු සහසංයෝජ බන්ධන. මේක මේ කාබන් පරමාණු අතර බන්ධන කෝණේ ගත්තොත් කාබන් පරමාණු අතර බන්ධන කෝණේ ගත්තොත් අංශක 109.5ක් වෙනවා. බන්ධන කෝණේ දල වශයෙන් අංශක 109.5ක් වෙනවා. හරිද? මේ ඕනම බන්ධන කෝණය. ඕනම බන්ධන දිගක් CC ඕනම බන්ධන දිගක් පිකෝමීටර්ස් 154ක් වෙනවා. අපිට පේනවා මීට වඩා ගොඩක් දිගයි. ඒ නිසා බන්ධන දුර්වලයි. මීට සාපේක්ෂව ඔය විදිහට තියෙන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි ඔකේ අඳින්න තියෙන්නේ. දියමන්ති වල. හරි view හැඳගත්තන් පස්සේ අපිට ඔච්චරයි කතා කරන්න තියෙන්නේ දියමන්ති වල. එන අපි ලියමු ඊගාවට පොඩි විස්තරයක් දියමන්ති සම්බන්ධයෙන්. නේද? සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම්කරණය වී පවතී.
සෑම කාබන් පරමාණුවක්ම sp3 මුහුම්කරණය වී පවතී. අපිට ඒක පේනවනේ. එක කාබන් පරමාණුවක් තවත් පරමාණු 4ක් සමග සහසංයුජ ඒක බන්ධන වලින් බැඳී පවතී. එක කාබන් පරමාණුවක් තවත් පරමාණු 4ක් සමග සහසංයුජ ඒක බන්ධන වලින් බැඳී පවතී. සහසංයුජ ඒක බන්ධන වලින් බැඳී පවතී. CC බන්ධන දිග පිකෝමීටර්ස් 154කි. CC බන්ධන දිග පිකෝමීටර 154කි. හරි CC බන්ධන දිග පිකෝමීටර 154කි. CCC බන්ධන කෝණය අංශක 109.5කි. CCC බන්ධන කෝණය අංශක 109.5කි. පරමාණු ඉතා තදින් එකිනෙක බැඳී පවතින බැවින් ඉහළ දෘಢතාවයක් පෙන්වයි. පරමාණු ඉතා තදින් එකිනෙක බැඳී පවතින බැවින් ඉහළ දෘಢතාවයක් පෙන්වයි. ඔය ටික තමයි අපිට ඒ ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ෆ්ලොරින් ගැන ලොකු විස්තරයක් ලියන්න යන්නෙත් නෑ, අඳින්න යන්නෙත් නෑ. බකීබෝල් එක කාබන් පරමාණු 60ක ෆුට්බෝල් එක විදිහට සකස් වෙච්ච ව්‍යුහයක් තියෙන්නේ. ෆුට්බෝල් එක කිව්වම ඔයගොල්ලෝ වර්තමාන ෆුට්බෝලේ ගන්න. එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක් කරගන්න අර කළුයි සුදුයි ෆුට්බෝලේ ෂඩාස්ත්‍ර පංචාස්ත්‍ර වලින් හැදිච්ච ෆුට්බෝලේ අන්න ඒ විදිහට තමයි කාබන් පරමාණු 60 බැඳිලා තියෙන්නේ. හරිද? අර පංචාස්ත්‍ර ෂඩාස්ත්‍ර වලින් හැදිච්ච කළුයි සුදුයි ෆුට්බෝලේ තියෙන පරණ එක පරණ රූපයක් හොයාගෙන බලන්න. අන්න ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. හරි. දැන් ඊගාවට අපි කතා කරන්නේ මේ මිනිරන් සහ දියමන්ති කියන දෙන්නගෙම හරි මිනිරන් සහ දියමන්ති කියන දෙකේම ද්‍රවාංක තාපාංක ගොඩක් ඉහළයි කියලා අපිට කියන්න වෙනවා. අන්න ඒක පොඩ්ඩක් සඳහන් කරගන්න. මිනිරන් සහ දියමන්ති යන දෙකෙහිම ද්‍රවාංකය තාපාංකය වරහන් ඇතුළේ වුණ දාන ඌර්ධ්වපාතනයේ උෂ්ණත්වය ඉතා ඉහළ වේ. ඉතා ඉහළ වේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික පමණයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ඊළඟ කොටසෙන් ඊළඟ වීඩියෝ එකෙන් 14 වෙනි කාණ්ඩේ මම හිතනවා සම්පූර්ණයෙන්ම වගේ අවසන් කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මම නතර කරනවා. හරි. බොහොම ස්තුතියි.